හලෙලූයා. අපිට දෙවියන් වහන්සේ තව දවසක් දුන්නා. උන්වහන්සේට යදින්න, උන්වහන්සේට වැඳුම් පිදුම් දෙන්න, උන්වහන්සේට නමස්කාර කරන්න උන්වහන්සේ අපට අවස්ථාවක් දුන්නා. මේ දුන්නා වූ අවස්ථාවට අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ. අපි සුදුසු අය නෙමෙයි. උන්වහන්සේ ගාව තිබිච්ච ආදරයයි අප තුළ. මේ මොහොතේ මේ සියලු දෙනාම ලයිව් ස්ට්‍රීම් එකේ බලන හැම කෙනෙක්මද ස්වාමිනී ඔබ වහන්සේ අතගස්සන්. ඒ කොතනක සිටියත් ඔබ වහන්සේගේ ආදරය කරුණාව අත්දකිත්වා ස්වාමිනී. මෙවැනි ප්‍රශ්න පිට ප්‍රශ්න මුළු ලෝකෙම තිබෙද්දිත් ඔබ වහන්සේ අපට අවස්ථාවක් දුන්නා ඔබ වහන්සේට නම දින්නට. ඒට ස්තුතියි ස්වාමිනී. ඒ වගේම අද මේ දවස ඔබ වහන්සේට අපි නමස්කාර කරන දවස, සබත ඔබ වහන්සේට අයිති දවසක්. මේ හැම කෙනෙක්මද කොතනක සිටියත් ඒ ලයිව් ස්ට්‍රීම් බලන හැම කෙනෙක්මද ඔබ වහන්සේ ආශිර්වාද කරන්න කියලා ඉල්ලනවා. ආමෙන්. සුබ සන්ධ්‍යාවක් ඔබ හැම කෙනෙකුටම. අන්තර්ජාලය ඔස්සේ අප හා එකතු වෙන හැම කෙනෙක්ම යේසුස් වහන්සේගේ නාමයෙන් ආදරෙන් පිළිගන්නවා. අපි මේ දේව මෙහි උන්වහන්සේගේ හස්තයට බාර කරමු. අපි ආශා කරමු ස්වාමීන් වහන්සේගේ කැමැත්ත ඉෂ්ට සිද්ධ වෙන පිණිස. අබ්බා පියාණනි ඔබ වහන්සේගේ හස්තයට අපි හැම කෙනෙක්ම පවුලක් වශයෙන් එකතු වෙනවා. ඔබ වහන්සේට ස්තුති කරන්න, ගෞරව කරන්න, සතිය පුරා කරපු ආශිර්වාද වලට, යහපත් ක්‍රියාවන් වලට ස්තුති කරන්න මෙලෙස එකතු වෙනවා. පියාණනි ඔබ වහන්සේගේ කැමැත්ත ශුද්ධාත්මයන් වහන්සේ තුලින් අද දවසේ මේ සභාව තුලින් කරනු මැනව. ඔබ වහන්සේගේ මහත් කාර්යය අද දවසේ යහපතක් කරනු මැනව. අද දවසේ ඔබ වහන්සේගේ දරුවන්ට කතා කරන්නට, වචනය තුලින් කතා කරන්නට ඔබ වහන්සේ ස්වාමින් වහන්සේ යහපත් දෙයක්, වෙනසක්, අලුත් දෙයක් ඔබ වහන්සේ මේ සභාව තුලින් කරන්න ස්වාමින් වහන්සේ. දේව සේවකයන් ඔබ වහන්සේගේ හස්තයට බාර කරනවා. දේවගේ ඇතිවරුණ ඔබ වහන්සේගේ හස්තයට බාර කරනවා. සභාවේ මෙහෙ වන්නා වූ සභා පාලකතුමා ඔබ වහන්සේගේ හස්තයට බාර කරනවා. ගීතිකා කණ්ඩායම ඔබ වහන්සේගේ හස්තයට බාර කරනවා. ඒ වාද්‍ය භාණ්ඩවය වාදනය කරන සහෝදරය ඔබ වහන්සේගේ හස්තයට බාර කරනවා. මේ හැම කෙනෙකුටම ඔබ වහන්සේ දුන්නා වූ ආශිර්වාද නිසා ඔබ වහන්සේට ස්තුති කරනවා. ආලේපය නිසා ඔබ වහන්සේට ස්තුති කරනවා. පියාණන් වහන්සේ තව තවත් ඔවුන් ආලේප කරමින් ඔවුන්ගේ ජීවිතවලින් අපේ සභාවට කරන්න ඔබ වහන්සේ ප්ලෑන් කරලා තියෙන, ඔබ වහන්සේ සැලසුම් කරලා තියෙන දේ ඔබ වහන්සේ දියත් කරන්න ස්වාමිනී. අද දවසේ සකස් කරලා තියෙන මන්නා නිසා ස්තුතියි. ඒ මන්නා අපට රිසලස ලබා ගන්න සරු පොළවේ වැටෙන බීජ ලෙස ඒවා අපේ හදවත් වලට ධාරණය කරගෙන ඒ වලින් ස්වාමින් වහන්සේ ස්වයං පෝෂිත වෙලා ක්‍රිස්තුස් වහන්සේගේ චරිතයේ ස්වරූපයට වෙනස් කරලා ඔබ වහන්සේ අපගේ ජීවිත තුළින් කරන්න යන දේ ඔබ වහන්සේ අද දවසේ කරන්න කියලා යාඥා කරනවා. ਸਰව බලධාරී වූ දේව පියාණන් වහන්සේ ඔබ වහන්සේට දැන් අපි ප්‍රශංසා කරන්න යනවා, নমස්කාර කරන්න යනවා. ශුද්ධාත්මෙනි අපිට පිහිට වෙන්න. අපගේ ප්‍රශංසාව, අපගේ নমස්කාරය ඔබ වහන්සේට ප්‍රසන්න එකක් වේවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අති උතුම් නාමයෙන්. ආමේන්. සියලු දෙනාම ඔබ කොතැනක සිටියත් අපත් එක්ක ගායනා කරන්න.
සුදතුන් වරම් රැගෙන වඩින්න අප වෙත වඩින්න අප වෙත Hallelujah. ස්තුති වේවා ස්වාමිනී ප්‍රශංසාවත් මහිමයත් ඔබ වහන්සේට ස්වාමිනී. හලෙලුයා ස්වාමිනී මගේ දේ ස්වාමිනී ඔබ වහන්සේ උසස් ස්වාමින් වහන්සේ ස්වාමිනී ඔබ වහන්සේගේ නාමයට ස්තුති ස්වාමිනී ඒ නාමය වෙන කිසි දෙයකට පරාද වෙන්නේ නැහැ මගේ දෙවියනේ උසස් වූ නාමයයි ඒ ජේසුස් යන නාමය ස්තුති ප්‍රශංසා කරන්න උන්වහන්සේගේ නාමයට සියලු දෙනාම උස් හඬින් ගායනා කරන්න උන්වහන්සේට මහිමය වෙන්න ඒ ගෞරවය දෙන්න අප සියලු දෙනාම හදවතින් එකතු වෙලා උන්වහන්සේට ප්‍රශංසා ගීත ගායනා කරමු. හලෙලුයා. ප්‍රශංසා වේවා මගේ ස්වාමීනි. වඩා
ඔබ වහන්සේට ස්තුතියි ස්වාමිනී මගේ ජීවිතේ කළා හැම දෙයකම ස්වාමිනී. ඔබ වහන්සේ මගේ ජීවිතේ කරපු හැම හාස්කමකටම ඔබ වහන්සේට ස්තුතියි මගේ පියාණනි ස්වාමිනී. ඔබ වහන්සේ මාව ගැලෙවුවා ස්වාමිනී. ඔබ වහන්සේට ස්තුතියි ස්වාමිනී. ඔබ වහන්සේ මාව පිරිසිදු කරලා හිමෙන් පිරිසිදු කරලා මට අලුත් ජීවිතයක් දුන්නා ස්වාමිනී. ඔබ වහන්සේට ස්තුතියි ස්වාමිනී. ඔබ වහන්සේගේ නාමයට මහිමය වේවා ස්වාමිනී. ප්‍රශංසා වේවා ස්වාමිනී. ඔබ කළ හැම දෙයකම ස්වාමිනී ඔබ වහන්සේටම ස්තුතියි ස්වාමිනී. ඔබ වහන්සේ මම නම දිනවා ස්වාමිනී දිවා රෑ මගේ පියාණනි. ඔබ වහන්සේට ප්‍රශංසා වේවා මගේ පියාණනි. හාලෙලුයා. ප්‍රශංසාවත් මහිමයත් ඔබ වහන්සේට ස්වාමී. ස්තුතියි ස්වාමිනී. ඔබ වහන්සේගේ සීමාවක් නැති ආදරයට ස්තුතියි ස්වාමිනී. ඔබ වහන්සේ ඒ මිලය ගෙවලා මගේ ස්වාමිනී අපිට අබ්බා පියාණනී කියලා ඔබ වහන්සේට කතා කරන්න ඒ පුත්‍රකමේ ආත්මය දුන්නට ස්තුතියි ස්වාමිනී. ස්වාමිනී ඔබ වහන්සේ විතරයි අපිට ගැලවීම සැලසුවේ මගේ දෙවියනේ. ඔබ වහන්සේගේ ඒ දිනෙන් දින අලුත් වෙන කරුණාවට ස්තුතියි මගේ ස්වාමිනී. ඔබ වහන්සේගේ සදාකාලිකව නොවෙනස් වෙන ඒ ගුණයට ස්තුතියි ස්වාමිනී. ප්‍රශංසා වේවා මගේ දෙවියනේ. ඔබ වහන්සේ අප දරුවෝ කරගත්තට ස්තුතියි මගේ ස්වාමිනී. සීමාවක් නැති
තුලමා දැරුවේ ඔබයි ලේවල මිලයෙන් මා මිලදීගත් අප්පා පියාණනි ඔබයි සීමාවක් නැති නිමාවක් නැති ප්‍රේමේ තුලමා දැරුවේ ඔබයි ලේවල මිලයෙන් මා මිලදීගත් අප්පා පියාණනි ඔබයි 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 දිනෙන් දිනෙන් කරුණාවෙන් මා ජීවත් කළේ ඔබයි දිනෙන් දිනෙන් කරුණාවෙන් මා ජීවත් කළේ ඔබයි සදාකාලිකව නොවෙනස් වන්නා වූ දේව රචිතා ඔබයි සදාකාලිකව නොවෙනස් වන්නා වූ දේව රචිතා ඔබයි අප්පා පියාණනි ඔබයි අප්පා පියාණනි ඔබයි අප්පා පියාණනි ඔබයි අප්පා පියාණනි ඔබයි සදාකාලිකව නොවෙනස් වන්නා වූ දේව රචිතා ඔබයි සදාකාලිකව නොවෙනස් වන්නා වූ දේව රචිතා ඔබයි අඳුරෙන් එළියට මාගෙන විත්නව දිලියක් දුන්නේ ඔබයි අඳුරෙන් එළියට මාගෙන විත්නව දිලියක් දුන්නේ ඔබයි සතුට සාමයේ සමාදානයේ කරුණාවේ රජිනුනෝ
ස්තුති වේවා ස්වාමිනී. Oh hallelujah. Hallelujah. මේ මොහොතේ අපි එක්කෙනෙක්නාගේ සිත් සෝදිසි කර බලන මොහොත. ඔබගේ මනස පවිත්‍ර කරන්න කියලා ජේසුස්ගෙන් ඉල්ලමු අපි. මගේ දෑත් පවිත්‍ර කරන්න. මගේ නෙත් පවිත්‍ර කරන්න. මාව පවිත්‍ර කරන්න. මගේ හදවත පවිත්‍ර කරන්න කියලා ඉල්ලන්න. හදවත හරි නැත්නම් අපිට මේ පූපයයි මිදි පැණි අපිට ලබා ගන්න බෑ. අපේ ජීවිතේ දෙවියන් වහන්සේගේ අතේ තියෙන්නේ. අපේ පණනල උන්වහන්සේගේ අතේ තියෙන්නේ. අපි කරන හැම දෙයක්ම උන්වහන්සේගෙන් ලැබිච්ච ආශිර්වාදයක්. අපි මොහොතකට හිතන්නේ නැහැ. අපි හැමතිස්සෙම හිතන්නේ මට පුළුවන් කියලා. දෙවියන් වහන්සේගේ ආශිර්වාදය නැතුව අපට ජීවත් වෙන්න බෑ. හැම දෙයක්ම උන්වහන්සේ මේ ප්‍රශ්න පිට ප්‍රශ්න තිබිද්දී මුළු ලෝකෙම තහමත් අපට යන්න එන්න පුළුවන්. අපට කෑම බීම තියෙනවා. අපට වතුර ටික තියෙනවා. මෙවැනි දේවල් සපයන දෙවියන් වහන්සේට කොතරම් අපි ණයද? අපි හිතන්න ඕනේ මොහොතකට. ස්වාමිනේ වහන්සේ අපට දුන්නා වූ හැම දෙයකම ස්තුතිවන්ත වෙනවා. මේ පූපයයි මිදි පැණි අපි ලබා ගන්න ඉස්සෙල්ලා අපි හදවත පවිත්‍ර කරන්න කියලා ජේසුස්ගෙන් ඉල්ලමු. මොහොතකට ඇස් පියාගෙන ස්වාමිනේ මගේ අතින් යම් කිසි වැරද්දක් වෙලා තියෙනවා නම් මට සමාව වෙන්න කියන්න. උන්වහන්සේ අන්තිම රාත්‍රියේ පූපේ රැගෙන ස්තුති කොට කඩා මෙසේ වදාළසේක. මේ මාගේ ශරීරයයි ඔබ අනුභව කරන හැම මොහොතෙම මගේ මරණය සිහි කරන්නයි උන්වහන්සේ වදාළසේක. මිදි පැන්ගෙන ස්තුති කොට මේ මාගේ රුධිරයයි නව ගිවිසුමේ පානයයි ඔබ පානය කරන හැම මොහොතෙම මගේ මරණය සිහි කරන්නයි උන්වහන්සේ වදාළසේ. උන්වහන්සේගේ ජීවිත පූජාව සිහි කරගෙන අපි මේ පූපයයි මිදි පැණි අපි ලබා ගමු. ආමෙන්. අද දේව වචනය බෙදාගන්නේ සොනාලි සහෝදරිය. අපි අත්පොළ සන්නාදකින් ඇව පිළිගමු. හාලෙලූයා. ආමෙන්. සියලු දෙනාම ජේසුස් වහන්සේගේ නාමයෙන් ඉතාමත් ආදරෙන් පිළිගන්නවා. අපි වචනයට යන්න කලින් පියාණන් වහන්සේට මේ කාලය බාර කරලා ඉමු. ස්වාමිනී ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා මේ කාලය වෙනුවෙන්. ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා ඔබ වහන්සේගේ මේ වචනය වෙනුවෙන්. ශුද්ධාත්මයන්නි මේ සියල්ල ඔබ වහන්සේටම යටත් කරනවා. ඔබ වහන්සේ කැමති පරිදි මගේ මුඛය හසුරවන්න. මගේ මුඛය ආලේප කරන්න ස්වාමිනී. ඒ වගේම මේ වචනය අසන්නා වූ සියලු දෙනාගේම හදවත් ඔබ වහන්සේම ආලේප කරන්න මගේ ශුද්ධාත්මයන්නි. අපි මේ ඉගෙන ගන්න වචනය තුලින් අපි සියලු දෙනාගේම හදවත් පරිවර්තනය කරමින් වර්ධනය කරමින් ඔබ වහන්සේම රැගෙන යන්න. ජේසුස් වහන්සේගේ උසේ මහත තරමටම අපිව වර්ධනය කරන්න මගේ ස්වාමිනී. මේ සියල්ලම නාසරෙති ජේසුස් වහන්සේගේ නාමයෙන්ම අපිට ලැබේවා. ආමෙන්. ඉතින් අපි මෙතෙක් කල ගලාති පොතේ පදයෙන් පදේ අධ්‍යයනය කරමින් ඇවිල්ලා අද අපි ගලාති පොතේ අවසාන කොටසට ඇවිල්ලා ඉන්නවා. අද අපිට කතා කරන්න තියෙන්නේ ගලාති පොතේ 6 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි පදයේ සිට 18 වෙනි පදය දක්වා. ඊට කලින් මම කැමති කියන්නේ මම හිතනවා මේ මුළු ලිපිය පුරාවටම අපි ඉගෙනගත්ත දේවල් තුළ අපි සියලු දෙනාම ආත්මයන්න් වහන්සේට අපේ ජීවිතය, අපේ හදවත පරිවර්තනය කරන්න ඉඩ දීලා ඒ තුන වර්ධනය වෙමින් ඇවිල්ලා ඇති කියලා. ඉතින් අපි කියවමු 6 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි පද. කොපමණ ලොකු අකුරු වලින් මගේ මතින් නුඹලාට ලිවීම් දැයි බලාපල්ලා. පවුලතුමා කියනවා මෙච්චර ලොකු අකුරෙක් මගේ මතින් මම ලිව්ව දේ බලන්න.
ඉතින් කවුරු හරි ලොකු අකුරෙන් යමක් ලියනවා කියන්නේ ඇත්තටම අපි හිතුවොත් එයාට මොනවද ඕන කරන්නේ? ඒ දේ කියවන්නාගේ සම්පූර්ණ අවධානය ඒ වෙත යොමු කරන්න. මේ තුල ඇති විශේෂ දේ ඉස්මතු කරලා පෙන්වන්න. ඉතින් මම පොඩි සාරාංශයක් කතා කරොත් අපි ගලාති පොත ගැන. ඔගොල්ලෝ දකිනවා මුල සිටම පාවුලතුමා ගලාති සභාවට ජේසුස් වහන්සේගේ සත්‍ය වූ සුභාරංචිය උගන්වලා ඔවුන්ව ස්ථිර ලෙස වර්ධනය කරලා තියෙද්දි ජුඩේයිසර්ස්ලා කියන මේ වැරදි ගුරුවරු ඒ සභාවට ඇවිල්ලා ඔවුන්ට වැරදි ඉගැන්වීමක් තුලින් නොමග යවන්න උත්සාහ කරන හැටි. මේ ජුඩේයිසර්ස්ලා උගන්වනවා ජේසුස් වහන්සේගේ සුභාරංචිය විතරක් ගැලවීම ලබන්න මදි කියලා. ඒට යම් යම් ක්‍රියාවනුත් එකතු කරන්න ඕනේ කියලා. ඉතින් ඒක ඒ වැරදි ඉගැන්වීම් නිෂ්ප්‍රභා කරලා ඒ සම්පූර්ණ සත්‍ය නැවත ගොඩනගා ගන්න තමයි පවුලතුමා මේ ලිපිය ගලාති වරුන්ට ලියන්නේ. එතකොට පවුලතුමා දිගින් දිගටම පෙන්නලා දෙනවා ජේසුස් වහන්සේගේ සුභාරංචිය සෑහේ. එහිට කිසිම දෙයක් එකතු කරන්නවත් ඒන් කිසිම දෙයක් අයින් කරන්නවත් අවශ්‍ය නැහැ. ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි ඇති අපගේ ඇදහිල්ල කරන කොටගෙන පමණමයි අපිව ධර්මිෂ්ඨ කරන්න කියලා. ඉතින් පවුලතුමා මේ වෙනකන් මේ ඩොක්ටරේන් එක මේ වැරදි ගැන්වීම අයින් කරලා ඒක කඩලා දාලා සම්පූර්ණ සත්‍ය ගොඩනගලා තියෙනවා. ඉතින් 12 වෙනි පරිච්ඡේදයේ සහ 12 වෙනි වගන්තියේ සහ 13 වෙනි වගන්තියේදී පවුලතුමා අපිට පොඩි වෙනස් දෙයක් පෙන්නනවා. අපි පොඩ්ඩක් කියවලා බලමු. මාංශාකාරයෙන් උතුම්ම පෙනෙන්නට කැමති සියල්ලෝ චර්මච්ඡේදය ලබන්ට නුඹලාට බල කරති. එසේ කරන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ කුරුසිය ගැන පීඩා නොලබන පිණිස පමණක්ය. මක් නිසාද චර්මච්ඡේදය ලබන්නෝ පවා ව්‍යවස්ථාව නොපවති. නමුත් නුඹලාගේ මාංශය ගැන ඔවුන් පාරට්ටු කරන පිණිස නුඹලා චර්මච්ඡේදනය කරවා ගන්නට කැමති වෙති. ඉතින් පාවලතුමා මේ 12 වෙනි සහ 13 වෙනි වගන්තියේදී පෙන්වන්න හදන්නේ මේ ජුඩේයිසර්ස්ලාගේ මේ බොරු ගුරුවරුන්ගේ හදවතේ මොටිව්ස්. ඒ කියන්නේ හදවතේ තියෙන සැඟවිච්ච ආකල්පය. මොකද අපිට එළියෙන් ගොඩාක් ක්‍රියා කරන්න පුළුවන්. නමුත් ඇතුළාන්තයේ අපේ මොටිව් එක මොකක්ද කියලා තමයි මෙතන පවුලතුමා පෙන්වන්න හදන්නේ. ඉතින් ඉස්සෙල්ලාම පවුලතුමා කියනවා ඔවුන් කැමති මාංශාකාරයෙන් උතුම්යයි පෙන්වන්න කියලා. ඉතින් තමන්ගේ උතුම් ක්‍රියා නිසා අනුන්ට වඩා තමන් ධර්මිෂ්ඨයි, තමන් ශුද්ධයි කියලා ඔවුන්ට ඉස්මතු කරන්න අවශ්‍ය වුණා. ඇතුළාන්තයේ හදවතේ කොච්චර වැරදි වේ තිබුණත් ඔවුන්ගේ පිටින් කරන ක්‍රියාවලින් ඔවුන්ට ඕනුනේ ලෝකයට ඔවුන්ගේ ශුද්ධකම, ඔවුන්ගේ ධර්මිෂ්ඨකම ප්‍රදර්ශනය කරන්න. ඉතින් අපි පොඩ්ඩක් ජේසුස් වහන්සේ මේ ගැන මොනවද කියන්නේ බැලුවොත් ඔගොල්ලෝ දකිනවා මතේයු 6 වෙනි පරිච්ඡේදයේ පුරාවටම ජේසුස් වහන්සේ අපිට උගන්වනවා අපගේ ක්‍රියා මනුෂ්‍යයන්ගේ ප්‍රසාදය ලබන පිණිසත් තමන් ධර්මිෂ්ඨයයි කැපී පෙනෙන පිණිසත් නොකරන්න. එසේ කරනවා නම් අපි වංචාකාරයෝ කියලා. ඒ වගේම තමයි ලූක් 16:15 වෙනි වගන්තියේ ජේසුස් වහන්සේ නැවත වාරයක් අපිට පෙන්වලා දෙනවා මාංශී ක්‍රියා තුලින් තමන් අනිත් කෙනාට වඩා ධර්මිෂ්ඨ ලෙස සැලකීම දෙවියන් වහන්සේට පිළිකුල් බව. ඉතින් අපි පොඩ්ඩක් මේ ගැන මාර්ක් 7:6 වෙනි වගන්තියේ සිට 9 වෙනි වගන්තිය තෙක් කියවලා බලමු ජේසුස් වහන්සේම මොනවාද කියන්නේ කියලා. උන්වහන්සේ ඔවුන්ට කියනසේක් මේ සෙනග ඔවුන්ගේ තොල් වලින් මට ගෞරව කරති. එහෙත් ඔවුන්ගේ සිත මාගෙන් දුරය. මිනිස්යන්ගේ ශික්ෂාවන් ගුරුකම් කොට උගන්වමින් නිරර්ථකයෙන් මට නමස්කාර කරති. ලියා තිබෙන ලෙස වංචාකාර වූ නුඹලා ගැන යෙසායා මනා ලෙස අනාගත වාක්‍යයෙන් කීවේය. නුඹලා දෙවියන් වහන්සේගේ ආඥාව හැර දමා මිනිස්යන්ගේ නියෝග රක්ෂා කරන්න ඔයයි කීසේක. උන්වහන්සේ ඔවුන්ට තවත් කතා කොට
නුඹලාගේ නියෝග පවත්වන පිණිස නුඹලා දෙවියන් වහන්සේගේ ආඥා එපා කරන හැටි කදිමයි. ඉතින් ජේසුස් වහන්සේ යෙසායා පොතේ කියනවා මේ සෙනග දෙවියන් වහන්සේගේ නියෝග එපා කරලා මිනිස්යන්ගේ නියෝග පවත්වන්නයි උත්සාහ කරන්න කියලා. ඉතින් මෙතනදී ජේසුස් වහන්සේ අපිට අනතුරු අඟවනවා. අපේ කිසිම බාහිර චාරිත්‍රයකින් මංගල්‍ය පැවැත්වීමෙන් ඒ වගේම චර්මච්ඡේදනයෙන් මේ කිසිම දෙයකින් අපිට සුද්ධ වෙන්න බෑ. අපිට ගැලවීමක් කරගන්න බෑ. රෝම පොතේ 2:29 වෙනි වගන්තිය කියනවා දෙවියන් වහන්සේට ප්‍රසන්න වෙන්නේ මාංශයේ චර්මච්ඡේදනය නොවේ. අපේ හදවත තුල චර්මච්ඡේදනය. අපේ ඇතුළාන්තයෙන්ම අපි වෙන පරිවර්තනයයි කියලා. ඉතින් අපි සියලු දෙනාම මේ දේ මොහොතකට අපේ අවධානය යොමු කරමු. අපේ ඇතුළාන්තය ගැන අපි පොඩ්ඩක් විමසලා බලමු. මෙවැනි ක්‍රියා අපි තුලිනුත් වෙනවද? ඇත්තෙන්ම මේ ආත්මික උඩඟුකම අපි කැපී පේන්න හදනවා. අපි අනිත් කෙනාට වඩා ශුද්ධයි කියලා අපි කරන ක්‍රියාවලින් කැපී පේන්න හදනවා. එතකොට අපි සමහරලාට අපි සේවය කරද්දී අපි අනිත් කෙනාට වඩා සේවය කරනවා කියලා අපි උසස් කියලා හිතන්න පුළුවන්. ඒ වගේම අපේ තානාන්තර නිසා අපි උසස් කියලා හිතන්න පුළුවන්. ඉතින් පියාණන් වහන්සේ මෙතනදී අපිට ජේසුස් වහන්සේ පැහැදිලිවම කියනවා හදවතේ අහංකාරකමත් මමත්වයත් දෙවියන් වහන්සේට පිළිකුල්. මේ ආත්මික උඩඟුකම උන්වහන්සේට පිළිකුල්. උන්වහන්සේ කියන්නේ අපි බහැපත්ව කැඩුණු බිඳුණු හදවතකින් උන්වහන්සේ ළඟට එන්න කියලා. අපේ කිසිම හොඳ ක්‍රියාවක් නැහැ. වචනේ කියනවා අපේ හොඳ ක්‍රියා දෙවියන් වහන්සේ ඉදිරියේ කිලුටු වැරෑලි වගේ කියලා. එහෙනම් ඔබයි මමයි ධර්මිෂ්ඨ වෙන්නේ ගලවනු ලැබුවේ එකම දෙයක් නිසා. ඒ ජේසුස් වහන්සේ කෙරෙහි ඇති ඇදහිල්ලත් උන්වහන්සේගේ අනුග්‍රහයත් උන්වහන්සේගේ කරුණාවත් නිසා. දෙවනියට පවුලතුමා පෙන්නලා දෙනවා මෙන්න මේ සෙනග ගලාතිවරුන් චර්මච්ඡේදනයට පොළඹවන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ කුරුසය ගැන ඔවුන් පීඩා නොලබන පිණිස කියලා. ඉතින් ඔයගලන් දන්නවා ඒ කාලයේදී සභාවට රෝමානුවරුන්ගේ යුදෙව්වරුන්ගේ ගොඩාක් පීඩා තිබුණා. පවුල් පිටින් සිංහයන්ට කන්න දැම්මා. ගිනි තිබ්බා. ඉතින් මේ සභාවට තිබුණු පීඩා වලින් ගැලවෙන පිණිස තමයි. ඒ කියන්නේ මේ ජුඩයිසර්ස්ලට ඕන උනේ ඒ පීඩා වලින් ගැලවෙන්න ක්‍රමයක්. ඒ කියන්නේ ඔවුන්ගේ ලාභ ප්‍රයෝජන තකා ඔවුන්ගේ ආත්මාර්ථකාමී වූ අවශ්‍යතාවයන් තකා තමයි ඔවුන් මේ ගලාතිවරුන්ව වැරදි මාර්ගයට යොමු කරන්න උත්සාහ කරේ. ඉතින් සමහර වෙලාවට අපිත් අපේ පවුල තුලින් අපේ වැඩ කරන ස්ථානය තුලින් අපිට යම් කිසි හෝ පීඩාවන් එල්ල වෙද්දී අපිත් උන්වහන්සේගේ සත්‍ය දියාරු කරනවද? කොම්ප්‍රොමයිස් කරනවද? කිසිම වෙලාවකදී ඒ දේ කරන්න එපා. උන්වහන්සේගේ සත්‍ය තුලම හිටගන්න. උන්වහන්සේගේ වචනය තුලම හිටගන්න. ඊළඟදී තමයි පවුලතුමා කතා කරන්නේ මේ සෙනග මෙම ගුරුවරුන් නුඹලා චර්මච්ඡේදනයට උත්සාහ කරන නමුත් ඔවුන්ම ව්‍යවස්ථාව පවත්වන්නේ නැහැ කියලා පවුලතුමා කියනවා. ඉතින් මතේ 23 වෙනි පරිච්ඡේදය පුරාවටම ජේසුස් වහන්සේ මේ දේ පැහැදිලි ලෙස විග්‍රහ කරනවා. අපි පොඩ්ඩක් ඒක බලමු. මතේ 23 27යි 28යි විතරක් මම කියවන්න. ලියන්නේනි පරිසිවරුනි වංචාකාරෝ නුඹලාට දුක් වේ. මක් නිසාද? නුඹලා සුදු කළ සොහොන් ගෙවලට සමානය. ඒවා පිටින් ලක්ෂණව පෙනෙන නමුත් ඇතුලේ මිනියට වලින්ද සියලු අපවිත්‍රකමෙන්ද පිරී තිබේ. එසේම නුඹලාත් පිටතින් මිනිසයන්ට ධර්මිෂ්ඨව පෙනෙන්නහුය. නමුත් ඇතුළතින් වංචාවෙන්ද අයුතුකමෙන්ද පිරී සිටින්නහුය. ඉතින් ජේසුස් වහන්සේ කියනවා පිටින් අපි මොන දේ කරත් අපේ ඇතුළාන්තයේ සුද්ධකම නැත්තම් අපිට කිසිම දෙයක් ලබා ගන්න බෑ, අයිති කර ගන්න බෑ. ඉතින් ඒකයි මෙතනදී පවුලතුමා පෙන්නලා දෙන්නේ මේ ජුඩයිසර්ස්ලගේ යටි අදහස. ඔවුන්ට ඕනුනේ තමන්ට නාමයක් හදාගන්න, තමන්ට සෙනගක් රැස් කරගන්න.
අපි කිසිම වෙලාවක අපේ කිසිම ක්‍රියාවක් තුළින් අපිට සෙනගක් රැස් කරගන්න උත්සාහ කරන්න එපා. ජේසුස් වහන්සේගේ සුභාරංචියේ සත්‍ය ලෝකයට ප්‍රකාශ කරමින් එහි සුභාරංචියේ බලය අපේ අතුලාන්ත ජීවිතේ පරිවර්තනය තුළින් ප්‍රදර්ශනය කළමින් උන්වහන්සේගේ සුභාරංචියට උන්වහන්සේගේම රාජ්‍යයට සෙනගක් බිහි කරනවා මිස අපිට කිසිම පාරට්ටුවක් නැහැ. අපේ කිසිම දෙයක් මෙතනදී නැහැ. ඒ සියලු ගෞරවය සියලු මහිමය ජේසුස් වහන්සේටම පමණයි. ආමේන්. ඊළඟට අපි 14 සිට ගලාති පොතේ 6 වෙනි පරිච්ඡේදයේ 14 සිට 16 දක්වා කියවමු. නමුත් අපගේ ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කුරුසය ගැන මිස වෙන කිසි දෙයක් ගැන පාරට්ටු කරන්නට මට නම් සිද්ධ නොවේවා. ඒ කරන කොටගෙන ලෝකය මටද මා ලෝකයටද කුරුසෙහි යනගසනු ලද්දේ විය. මක්නිසාද අලුත් මැවිල්ල මිස චර්මච්ඡේදයවත් අචර්මච්ඡේදයවත් කිසිවක් නොවේ. තවද යම් පමණ දෙනෙක් මේ විද්‍ය ප්‍රකාර හැසිරෙන්නෝද ඔවුන්ට දෙවියන් වහන්සේගේ ඊශ්‍රායලට සමාදාන දයාවත් වේවා. ඉතින් පවුලතුමා මෙතනදී අපිට නැවත වාරයක් මතක් කරලා දෙනවා ඒ ජුඩියයිසර්ස්ලට ඕනුනේ තමන්ව ප්‍රදර්ශනය කරන්න තමන්ව ලොකු කරගන්න. නමුත් පවුලතුමා කියනවා මේ මට කිසිම පාරට්ටුවක් නැහැ. ස්වාමී වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කුරුසයත් උන්වහන්සේගේ කුරුස යාගයත් ඇරෙන්න මට වෙන කිසිම පාරට්ටුවක් නැහැ. ඉතින් ඒ අමිල වූ මහිමාන්විත වූ කුරුස පූජාව තුලින් අපි ලැබූ ජයග්‍රහණය ගැන විතරයි අපිට පාරට්ටු කරගන්න පුළුවන්. එදා ඒ සමාජ ක්‍රමය තුල කුරුසය කියන්නේ ම්ලේච්ඡ වූ කුරිරු වූ දඬුවමක්. නමුත් ඒ කුරුසය තුලින් එදා පියාණන් වහන්සේ ලෝකයට ප්‍රකාශ කරේ ප්‍රදර්ශනය කරේ උන්වහන්සේගේ අගාපේ ආදරය. ඉතින් මේ දේ ගැන 1 යොහාන් පොතේ 4 වෙනි පරිච්ඡේදයෙන් 9 සිට 10 දක්වා ලියලා තියෙනවා. නමුත් මම ඒකට නෙමෙයි අපි සියලු දෙනාම කැමති වගන්තියක් මම පොඩ්ඩක් සිහිපත් කරන්න. යොහාන් පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 16 වෙනි වගන්තිය. මක්නිසාද දෙවියන් වහන්සේ ස්වකීය ඒක ජාතක පුත්‍රයාණන් දෙනතරම් ලෝකයට ප්‍රේම කළසේක. එසේ කළේ උන්වහන්සේ කෙරෙහි අදහා ගන්න සෑම දෙනම විනාශ නොවි සදාකාල ජීවනය ලබන පිණිසය. ඉතින් අපි දකිනවා අපි හැමෝගෙම පාප මුළු ලෝකෙම පාපය පියාණන් වහන්සේ පුත්‍රයාණන් වහන්සේ පිට තැබුවා. ඉතින් ඒ තුලින් උන්වහන්සේ අපිට ගැලවීම දුන්නා. අපිව දරුකමට නැවත වාරයක් අරගත්තා. උන්වහන්සේ තුළට නැවත වාරයක් අපිව සමග කරා. අපිව ධර්මිෂ්ඨ කළා. එහෙනම් අපිට වෙන කිසිම පාරට්ටුවක් නැහැ. අපේ කිසිම දෙයක් මේකට ගෙනාවේ නැහැ. සියල්ල උන්වහන්සේගෙන් ලැබුණු තෑග්ගක්. ඉතින් අපිව ධර්මිෂ්ඨ කරේ එක දෙයක් කරන කොටගෙන පමණමයි. ඒ උන්වහන්සේගේ කුරුස පූජාව. ඒ නිසා උන්වහන්සේට ඒ පිළිබඳව මුළු හදවතින්ම ස්තුතිවන්ත වෙමු. ඒ වගේම තමයි මේ කුරුස පූජාව තුළ අපි අත්දැක්කේ මොනවාද? අපි මතකට සිහි කරලා බලමු. උන්වහන්සේගේ නිමක් නැති ආදරය, අගාපේ ආදරය අපි සියලු දෙනාම අත්දැක්කා. ඒ වගේම කුරුසය තුලින් අපි අනුග්‍රහය අත්දැක්කා. එදා ඒ ගැලුවා වූ ජේසුස් වහන්සේගේ ශුද්ධ ලේවලින් අදටත් එහි බලය අපි අත්දකිනවා. එහි සුවය අපි අත්දකිනවා. ඒ වගේම තමයි ගිනි විලට නියම වෙලා හිටිය සෙනගක් වෙච්ච අපි සදාකාලික ජීවනයකට උරුමකම් ලැබුවා. ඒ වගේම කිසිදු මානසිකට තේරුම් ගන්න බැරි ප්‍රීතිය සමාදානය දිගින් අදටත් අපි අත්දකිනවා. මේ සියල්ලම අත්දැකලා රස බලපු සෙනගක් වෙන අපි මෙහි රසය අපි ලෝකයට ප්‍රකාශ කරමු. ඒ තුළ අපි ජේසුස් වහන්සේගෙන් අපි ලැබපු අනුග්‍රහය අපි තුලින්
අනිත් අයට අපි ගලන්න සලසමු. ඒ ආදරය අනිත් අයට ගලන්න සලසමු. ඒ වගේම අපේ ජීවිතය ආත්මයන්න් වහන්සේ තුල සැබෑ පරිවර්තනයක් වෙන්න ඉඩ අරිමු. ඒ තුලින් සුද්ධාත්මයන්න් වහන්සේට කීකරුව පියාණන් වහන්සේගේ කැමැත්ත කරමින් මේ ජීවිතය තුල අපි ජීවත් වෙමු. ඒ වගේම පවුලුතුමා කියනවා මම පොඩ්ඩක් ආයෙ මතක් කරන්න ඒ කරණ කොටගෙන ලෝකය මටද මා ලෝකයටද කුරුසේ අනගසුණු ලද්දේ විය. මක් නිසාද අලුත් මැවිල්ල මිස චර්මච්ඡේදයවත් අචර්මච්ඡේදයවත් කිසිවක් නොවේ. ඉතින් පවුලුතුමා මේ ගැන මීට කලින් කතා කරා. ගලාති පොතේ 2වෙනි පරිච්ඡේදයේ 20 වෙනි වගන්තියේදී පවුලුතුමා මේ දේම කියන. අපි ඒක විතරක් පොඩ්ඩක් බලලා ඉමු. මම ක්‍රිස්තුස් වහන්සේ සමග කුරුසේ ඇනගසනු ලැබ සිටිමි. එසේ වී නමුත් මම ජීවත් වෙමි. නමුත් තවත් මා නොව ක්‍රිස්තුස් වහන්සේ මා තුල ජීවත් වනසේක. තවද මා දැන් මාංශයේ ජීවත් වන ජීවිතය මට ප්‍රේම කළා වූ මා උදෙසා තමන්ම පාවා දුන්නා වූ දෙවියන් වහන්සේගේ පුත්‍රයන්න් වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් ජීවත් වෙමි. දෙවියන් වහන්සේගේ කරුණාව නිෂ්ඵල නොකරමි. ඉතින් මේ කුරුස යාගය කරන කොටගෙන ජේසුස් වහන්සේ උන්වහන්සේ වෙතට අපිව වෙන් කරගත්තා. මේ ලෝකේනුත් ලෝකයේ තිබුණු ඒ බැඳීමෙනුත් අපිව නිදහස් කරා. උන්වහන්සේට ශුද්ධ වූ සෙනගක් බවට අපිව පත් කරගත්තා. අපි තව එක බයිබල් පදයක් මේ පිළිබඳව කියවමු. 1 යොහාන් පොතේ 2වෙනි පරිච්ඡේදයේ 16-17 මේක ලස්සනට උන්වහන්සේ ප්‍රකාශ කරනවා. මක් නිසාද ලෝකෙහි තිබෙන සියල්ල එනම් මාංශයේ තෘෂ්ණාවත්, ඇස්වල තෘෂ්ණාවත්, ජීවිතයේ අහංකාරකමත් පියාණන් වහන්සේගෙන් නොව ලෝකයෙන්ම වේ. ලෝකයේ තෘෂ්ණාවත් පහව යන්නේය. නමුත් දෙවියන් වහන්සේගේ කැමැත්ත කරන්නා සදාකාලෙටම පවතින්නේය. ඉතින් මෙතනදී අපි දකිනවා ලෝකයේදී ඇස්වල තෘෂ්ණාව, මාංශයේ තෘෂ්ණාව, ජීවිතයේ අහංකාරකම. ඉතින් අපි ජේසුස් වහන්සේ සන්තක සෙනගක් නම් අපි ලෝකයෙන් වෙන් කරලා ගත්ත සෙනගක් නම් මේ දේවල් අපි තුල තාමත් තියෙන්න බෑ. අපි එකිනෙක කෙනා අපේ ඇතුළාන්තය විමසලා බලමු. අපි තුල තාමත් මේ ලෝකයේ දේවල්, මාංශයේ දේවල් තියෙනවද කියලා. එදා ජුඩේයිසර්ස්ලට ඕන උනේ ඒගොල්ලන්ගේ ක්‍රියාකලාපෙන් පෙන්눔 කරේ ඔවුන්ගේ අහංකාරකම, ආත්මික උඩඟුකම. නමුත් අපි සුද්ධාත්මයන් තුල පරිවර්තනය වෙච්ච, වර්ධනය වෙච්ච සෙනගක් නම් මේ දේවල් අපි තුලින් තාමත් ඉස්මතු වෙන්න බෑ. මේ සියල්ලටම අපි මැරිලා අපි නැවත අලුත් මැවිල්ලක් ලෙස උත්පාදනය වෙලාද කියලා අපි එකිනෙකා විමසමු. මොකද පවුලුතුමා කියනවා ජේසුස් වහන්සේගේ අනුග්‍රහය තුළ පවුලුතුමා නව මැවිල්ලක්. පරණ දේ සියල්ල පහව ගියේය. සියල්ල අලුත් වෙලා කියලා. ඉතින් අපිත් එහෙම වෙලාද? නැත්නම් අපිත් තාම පරණ ජීවිතේ තිබුණු දේවල්ම අපි තුල තාමත් ක්‍රියා කරනවාද? එහෙමනම් ඒ සියල්ල කුරුසියේ පාමුල තබන්න. සුද්ධාත්මයන්න් වහන්සේ තුල උන්වහන්සේගේම මඟ පෙන්වීම කරන කොටගෙන මේ ලෝකයේ ක්‍රියාවලට, අහංකාරකමට, ආත්මික උඩඟුකමට අපි මැරෙන්න නැවත උත්පාදනය ලැබමු. ජේසුස් වහන්සේගේම උසේ මහත්ය තරමටම වර්ධනය වෙමු. ඒ වගේම පවුලුතුමා කියනවා මෙතනදී දෙවියන් වහන්සේගේ ඊශ්‍රායලට සමාදානය දයාවත් වේවා. උන්වහන්සේගේම සමාදානය, උන්වහන්සේගේම කරුණාව වේවා. ඒ වගේම තමයි පවුලුතුමා 17 වෙනි වගන්තියේ කියනවා මින්මත් කිසිවෙක් මට කරදර නොකරේවා. මක් නිසාද මම ජේසුස් වහන්සේගේ නිවරණ මාගේ ශරීරයේ දරමි. ඉතින් පවුලුතුමා කියනවා මම
ජේසුස් වහන්සේගේ කුරුසේ පණිවිඩය, කුරුසේ සුභාරංචිය නිසා උන්වහන්සේගේ ලකුණු මගේ ශරීරයේ දරනවා. ඉතින් අපි 2 කොරින්ති පොතේ 11 වෙනි පරිච්ඡේදයේ 23 සිට 33 දක්වා පාවුලතුමා එතුමාගේ සේවය කාලයේදී විවිධාකාර පීඩා තුලින් ගමන් කරපු දෙයට ගණන් දීලා තියෙනවා. පාවුලතුමා කීප වාරයක් සිරගත වුණා. අනේක වාරයක් අප්‍රමාණ ලෙස කස පහර කෑවා. ඒ වගේම තමයි පවුලතුමා කියනවා මගේම රටවැසියන්ගෙන්ද අන්‍ය ජාතිකයන්ගෙන්ද පීඩා වින්දා. निराहाරය, පිපාසය, නග්නභාවය, නිදිමැරීම, මරණ තර්ජන මේ සියල්ලම අත්දැක්කා. නමුත් මේ කිසිම දෙයක් තුලින් පවුලතුමා ඔහුගේ ගමන දකුණටවත් වමටවත් වෙනස් කරේ නැහැ. ස්ථිරවම ජේසුස් වහන්සේ තුලම ශක්තිමත් වෙමින් උන්වහන්සේ පවුලතුමාගේ සේවය කරමින් අවසානය තෙක්ම ගමන් කරා. ඉතින් මේ වෙලාවේදී මම ආසයි රෝම පොතේ පළවෙනි පරිච්ඡේදයේ 16 වෙනි වගන්තියේ කියනවා පොඩ්ඩක් ඒක කියවලා ඉන්න. මක්නිසාද මම සුභාරංචිය ගැන ලැජ්ජා නොවෙමි. අදහන්නා වූ සියල්ලටම එනම් පළමු කොට යුදෙව්වාටද එසේම ග්‍රීකයාටද ගැලවීම පිණිස එවේ දෙවියන් වහන්සේගේ බලයව තිබෙන නිසාය. ඉතින් පවුලතුමා කියනවා මේ සුභාරංචිය, මේ සත්‍ය වූ සුභාරංචිය ගැන මට කිසිම ලැජ්ජාවක් නැහැ. මම ඒක වෙනුවෙන් ඕන තැනක හිට ගන්නවා. මොකද මේ සුභාරංචිය දෙවියන් වහන්සේගේ බලයයි. ඉතින් අපිට මේ තුලින් පවුලතුමා මොකද්ද කතා කරන්නේ? පවුලතුමාගේ ජීවිත ආදර්ශයෙන් අපිට මොකද්ද කතා කරන්නේ? ඒ පරිවර්තන සැබෑ අතුලාන්ත පරිවර්තනයක් වූ ඒ පවුලතුමාගේ ජීවිතෙන් අපිට ගන්න තියෙන ආදර්ශය මොකක්ද? අපි මේ සුභාරංචිය වෙනුවෙන් කැප වෙමු. ඒ සුභාරංචියේ බලය ලෝකයට ප්‍රකාශ කරමු. ඒ තුලින් යක්ෂයාගේ ග්‍රහණයට අසු වෙලා තියෙන සෙනගව නිදහස් කරමු. කුරුස යාගය තුලින් ජේසුස් වහන්සේ ලෝකයටම ප්‍රේමය ප්‍රදර්ශනය කරා. ඒ ප්‍රේමය ඒ කුරුස යාගය තුලින් මුළු ලෝකයාගේම පාපයට උන්වහන්සේගේ කරපිට අරගෙන ඒ මුළු ලෝකයාගේම පාපයට උන්වහන්සේ තුලින් සමාව තියෙනවා. ඉතින් අපි මේ සුභාරංචිය අපේ පවුල්වල අපේ නෑදෑ හිත මිතුරන් අතර අපගේ වැඩ කරන ස්ථානයට ප්‍රකාශ කරන්න ලෑස්ති වෙමු. ඒ වගේම තමයි කිසිම පීඩාවක් තුල නොසැලී අවසානයේ තෙක්වම ගමන් කරමු. ජේසුස් වහන්සේගේ අනුග්‍රහය හා කරුණාව තුල අපි සියලු දෙනාම පියාණන් වහන්සේගේ ආශිර්වාදය තුලම මේ දේ ස්ථිරවම ඉෂ්ට කරමු. 17 වෙනි අවසාන පදේ පවුලතුමා කියන සහෝදරයනි අපගේ ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කරුණාව නුඹලාගේ ආත්මයන් සමගම වේවා. ආමෙන්. ඉතින් මේ ගලාති පොතේ මෙතනින් නිමාවෙන් නමුත් මං හිතනවා ආත්මයන් වහන්සේගේ මඟ පෙන්වීම තුළ ජේසුස් වහන්සේගේ අනුග්‍රහය තුළ මේ අපි ඉගෙනගත්ත සියල්ලම අපි අමතක කරන්නේ නැතුව අපේ හදවතේම මෙනෙහි කරමින් ඒ වචනය නැමැති වතුරෙන් අපි එකිනෙකාගේ ජීවිතය සෝදා ගනිමින් උන්වහන්සේගේම උසේ මහත තරමට වර්ධනය වෙමු. ජේසුස් වහන්සේගේම සිත අපි තුල ඇති කරගනිමු. මොකද අපි අතුලාන්තේ පරිවර්තනය තුල ක්‍රියා කරද්දී ඒ තුල බලය ගලන්න යනවා. ඒ තුලින් අනිත් අය උන්වහන්සේගේ ආදරය අපි තුලින් දකින්න යනවා. ඉතින් මේක අපි සියලු දෙනාම ලැබපු ආශිර්වාදයක්. මේ මං ඉස්සෙල්ලා වගේ මේ රසය දන්න අපි මේ රසය ලෝකයටම ප්‍රකාශ කරමු. මේ සියල්ල වෙනුවෙන් ජේසුස් වහන්සේගේම කරුණාවත් අනුග්‍රහයත් ඔබ සියල්ලටම ලැබේවා. ආමෙන්. දෙවියන් වහන්සේ අප සියලු දෙනාවම ආශිර්වාද කරපු දෙයින්ම කොටසක් උන්වහන්සේගේ රාජ්‍ය ආශිර්වාද කරන්න ඕගොල්ලෝ වෙන් කරන් තියෙනවා නම් මේ ස්ලයිඩ් එකේ තියෙන account details වලට ඒ දේ transfer කරන්න බලන්න. අපි ඒ වෙනුවෙන් යාඥා කරමු. ස්වාමිනී ඔබ වහන්සේට අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා ස්වාමිනී. අප සියලු දෙනාවම
ඔබ වහන්සේ රැක බලා ගනිමින් ආරක්ෂා කරමින් සපයමින් මේ අසීරු කාලය තුල පවා අරන් යන නිසා ස්වාමිනී ඔබ වහන්සේ අපිව ආශිර්වාද කරපු දෙයින්ම කොටසක් නැවත වාරයක් අපි ඔබ වහන්සේගේ රාජ්‍යයට ගෙනනවා ස්වාමිනී. ඔබ වහන්සේ දේ ආශිර්වාද කරන්න මගේ ස්වාමිනී. ඒ සියල්ල ඔබ වහන්සේගේ රාජ්‍යයේ වර්ධනයත් සුභාරංචියේ ව්‍යාප්තියත් උදෙසාම පාවිච්චි කරන්න අපිට මඟ පෙන්වන්න ස්වාමිනී. ස්තුති වේවා ප්‍රශංසා වේවා. ආමෙන්. සියලු දෙනාටම දැන්වීම් කිහිපයක් තියෙනවා. සන්ඩේ ස්කූල් එක හැමදාම Zoom හරහා 2:00 තියෙනවා. ගලාති පොත කරන්නේ. ඉතින් සභාවේ ප්‍රධාන දේශනාත් එක්කම වචනේ බෙදා ගැනීමත් එක්කම පැරලල් යන විදිහට තමයි සන්ඩේ ස්කූල් ලෙසන් එකත් යන්නේ. ඉතින් ඇත්තටම ළමයින්ටත් දරුවන්ටත් දෙමාපියන්ටත් එකට එකතුව කතා කරන්න පුළුවන් ඉදා අපි වචනය ගැන ඉගෙන ගන්නදී. ඉතින් හොඳ අවස්ථාවක් ඔයගලන්ගේ කුඩා දරුවන් මේ ගෲප් එකට සම්බන්ධ කරන්න පුළුවන් නම් ඉතින් පාස්ටර්ස්ලව හරි ඇන්ඩිව හරි කනෙක්ට් කරගන්න ඒගොල්ලන්ව කනෙක්ට් කරාම ඕගලන්ට Zoom එකේ ලින්ක්ස් හම්බ වෙයි. ස්තුතියි. ඒ වගේම බයිබල් ස්ටඩීස් තියෙනවා. ඒකත් Zoom හරහා දැන් සිදුවන්නේ. ඉතින් සිංහල බයිබල් ස්ටඩි එක ඉරිදා අද රාත්‍රී 7ට පැවැත්වෙනවා. తాවකාලිකව එය වෙනස් කරලා තියෙනවා 8:07ට. ඉතින් කරුණා කරලා සියලු දෙනාටම ඒ සඳහා සහභාගී වෙන්න කියලා ඉතාමත් ආදරෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා. Hour of Power හැම සභාවකටම හම්බ වෙන්නේ නැති ලොකු දීමනාවක් අපේ සභාවට හම්බ වෙලා තියෙනවා. ඒ අපේ දේවගැතිතුමන් පාස්ටර් ජෝ ෆර්නැන්ඩස් එතුමන්ට තියෙන විශේෂ සුව කිරීමේ බලය දැනට ශ්‍රී ලංකාව ඇතුළු නොයෙකුත් රටවල් වල අත්දකිමින් පවතිනවා. හැම ආගමකින්ම ඇවිල්ලා ලෙඩ වෙන අය ප්‍රශ්න තියෙන අයට විසඳුම් ලැබෙනවා. අපි ඒවා අත්දකිනවා. ඕගොල්ලන් ඒ සම්බන්ධව ඕගොල්ලන්ට මේ Hour of Power එකට join වුණොත් Thursday 7:00ට ඔන්ලයින් තියෙන්නේ. ඉතින් හැමෝටම ඒකට join වුණොත් ඕගොල්ලන්ටත් ඒ අත්දැකීම් ලබන්න වෙයි. මොකද එතන testimonies උත් දෙනවා. ඉතින් ඒක ලොකු අවස්ථාවක් ඕගොල්ලන්ට අත්දකින්න පුළුවන්. දෙවියන් වහන්සේට ආදරය ගන්න පුළුවන්. ඉතින් අපි හැමෝම මේ ඕගොල්ලෝ දන්න කවුරු හරි ලෙඩ වෙලා ඉන්නවා නම් යම් කිසි ප්‍රශ්නයකින් යනවා නම් විශේෂයෙන්ම මේ COVID-19 වෙලාවේ ඉතින් ඕගොල්ලන් කවුරු හරි ඉන්නවා නම් ඒ හා සම්බන්ධ කරන්න පාස්ටර්ස්ලව දැනුවත් කරන්න ඕගොල්ලන්ගේ ප්‍රෙයර් රික්වෙස්ට් එවන්න. එතකොට ඒ සඳහා ඕගොල්ලන්ට ලින්ක් එක පාස්ටර්ස්ලගෙන් ලබා ගන්න පුළුවන්. ඉතින් ඒ හැමෝම ඕගොල්ලන් එක්ක එකතු කරන්න කියලා ඉල්ලා සිටිනවා. ඒ වගේම මේ වසංගතයේ දැන් විශේෂයෙන්ම වික්ටෝරියා ප්‍රාන්තයේ දරුණුවටම බෙදීගෙන යනවා. ඉතින් හැමෝටම රස්සාවල් නැතු වෙනවා. සමහර අයට ඉතින් මානසික ආතතිය, ආර්ථික ප්‍රශ්න, දරුවන්ගේ ප්‍රශ්න එනවා. ඒවා හිතේ තියාගෙන ඔයගොල්ලෝ දුක් විඳින්න එපා. ඕගොල්ලන්ට දරා ගැනීමට අමාරු නම් පාස්ටර්ස්ලව හම්බ වෙන්න, ඒගොල්ලන් එක්ක කතා කරන්න. ඕගොල්ලන්ගේ පුද්ගලිකත්වය සම්පූර්ණයෙන්ම රැකෙනවා. ඉතින් ඕගොල්ලන්ට දෙවියන් වහන්සේගේ මහිමය අත්දකින්න පුළුවන්. ඉතින් මොන හරි උදව්වක් ඕන නම් අප සභාව සම්බන්ධ කරගන්න. ඕගොල්ලන්ට සහනය ලැබෙනවා අනිවාර්යයි. ස්තුතියි. අදත් ඔබට මතක් කරන්න කැමති මේ තිරයේ දැක්වෙන ආකාරයට Zoom link එක ඔබට දැනටමත් ඇවිල්ලා ඇති. සර්විස් එකකින් පස්සේ පුංචි වෙලාවකට වීඩියෝ chat එකකට join වෙන්න ආරාධනා කරනවා සියලු දෙනාටම. අපිට ඉස්සර වගේ පල්ලියේදී කාලා බීලා එකට එකතු වෙන්න බැරි වුණත් Zoom හරහා අපිට මේ අවස්ථාව දැන් ලැබිලා තියෙනවා. කැමරට සහ බීමට දෙයක් අරගෙන තව සුළු මොහොතකින් අපිත් එක්ක එකතු වෙන්න. ස්තුතියි. ජේසුස් වහන්සේ උගන්වපු යාඥාව අපි ගීයෙන් සුරලෝ මණ්ඩලය කියන ගීතිකාව අපි ගායනා කරමු. අපත් සමග එකතු වෙන්න කොතනක සිටියත් ඔබ. හලෙලූයා.
සුරලෝ මඩලේ වැඩ සිටින පියේ සැරදේ ඔබේ සෙරේ නාමේ පැමිණෙව් මෙලොවේ ඔබේ රාජධානේ ඉටුවේ ඔබේ ආනමෙදිනේ දින දින අපේ බත දෙනෝ මැන සමීදේ අප පව් සෑම කමනු මැනේ අය ගැන අප ඉවසන ලෙසිනේ විපතෙන් අප මුදනු මැනේ විපතින් අප මුදනු මැනේ විපතින් අප මුදනු මැනේ Hallelujah 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 Hallelujah. ස්වාමිනේ වහන්සේට ස්තුතියි ස්වාමිනී කරන්නා වූ දේවල් වලටත් කරන දේවල් වලටත් වහන්සේට ස්තුතියි. මේ දරු කල ස්වාමිනී කොතනක සිටියත් වහන්සේ ආශිර්වාද කර. ඔබ වහන්සේගෙන් යැපෙන්නේ අපි ස්වාමිනී. ඔබ වහන්සේ අපේ පියාණන් වහන්සේ ස්වාමිනී. මේ දරු කල ස්වාමිනී අද දවසේ ඔබ වහන්සේ එක්ක ඉඳලා ඔබ වහන්සේට ගී ගායලා නමස්කාර කරපු මේ දරු කැල ඔබ වහන්සේ ආශිර්වාද කරන්න. ඒ අය කොතැනක සිටියත් ඔබ වහන්සේ ඒ අයට කරුණාව දක්වන දෙවියන් වහන්සේ බවට කියනවා. වහන්සේ ආදරය කරන දෙවියන් වහන්සේ බවට කියනවා. මේ මොහොතේ ස්වාමිනී සියලු දෙනාම කොතැනක සිටියත් ඔබ වහන්සේ ආශිර්වාද කරන්න. වහන්සේගේ ලේවලෙන් වසා ගන්න. ඔබ වහන්සේ එයාගේ දෙවියෝ විතරක් නෙමෙයි මේ ඇය ඔබ වහන්සේගේ දරුවෝ ස්වාමිනී. ඒ නිසා මා ආශිර්වාද කරමි ස්වාමිනී. පිතාගේ පුත්‍රයාගේ ස්පීරිතුස් සාන්තුගේ නාමයෙන් මන් සියලු දෙනාම ආශිර්වාද කරමි. ආමෙන් ආමෙන් ආමෙන්. ජේසු ප්‍රීතයි සියලු දෙනාටම.